හොඳට අහගෙන ඉන්න ඕන. පුතේ මේ මෙන්ඩල් මේ ගෙවතු මෑ ශාකයේ මේ පරස්පර ලක්ෂණ යුගල් 7ක් පරීක්ෂා කළා. මේ පරස්පර ලක්ෂණ යුගල් 7ක් පරීක්ෂා කළා. ඒ කියන්නේ උස මිටි කියන පරස්පර ලක්ෂණ යුගල අරගෙන ඒකෙන් ශාක ගොඩාක් බෝ කරගෙන ඒගොල්ලන්ගේ පැල අරගෙන ඒ කරල් වල බීජ හිටවල පැල අරගෙන එහෙම පරීක්ෂණය කළා. ඊට පස්සේ ඒ පරීක්ෂණයේ ප්‍රතිඵල ටික ඔක්කොම ගත්තට පස්සේ මල් වල ස්වභාවය. හරි. දාම් පාට මල්, සුදු පාට මල් කියලා ඒ පරස්පර ලක්ෂණ යුගලය විතරක් බලන්න ආපහු පැල හිටෙව්වා. මම මේ කෙනෙකුට අවබෝධ කරගන්නවා. ඊට පස්සේ ඒකත් ඒ විදිහට ඒ පරපරාගණය හරි මොකක් හරි කරලා ඒ කරන විදිහ මම කියන්නම් පස්සේ ඒ ලැබෙන කරල් හිටවලා ඒ ලැබෙන පැල අරගෙන ඒ පරම්පරා වල ලක්ෂණ නිරීක්ෂණය කළා. ඒ පරීක්ෂණය එතනින් ඉවර කළා. ඊට පස්සේ ආපහු කරල් වල ස්වභාවය පිරුණු කරල් හැකිලුණු කරල් කියලා ඒ ලක්ෂණ යුගලයේ විතරක් ඔළුවේ තියාගෙන ඒ සඳහා ශාක වෙනමම බෝ කරලා හරිද වෙනමම ශාක දහස් ගණන් බෝ කරලා පුතේ ඔයාලා හිතන්න එපා මේ ශාක මෑපැල 1 2 4 5 10 15ක් හිටවලා කියලා මේ දහස් ගණන් ඔයාලා හිතා ගන්නවත් බැරි වෙයි. ඉතින් මමත් මේ හිටියා වගේ කිව්වට ඒ කරපු දේවල් ඉතින් කියලා තියෙන නිසා මමත් මේ කියන්නේ. ඉතින් එහෙම තමයි කරලා තියෙන්නේ. ඉතින් ගොඩාක් දහස් ගණන් පැල හිටවල තමයි මේ පරීක්ෂණ වල ප්‍රතිඵල අරන් තියෙන්නේ. හරිද? එහෙනම් මේ මෙන්ඩල් එක වරකට ගත්තේ එක පරස්පර ලක්ෂණ යුගලක් විතරයි. තේරුණාද? එහෙනම් දැන් අපි බලමු මේ මෙන්ඩල් කියන විද්‍යාඥයා උස හා මිටි කියන පරස්පර ලක්ෂණ යුගල භාවිතා කරලා මේ පරීක්ෂණය කරපු විදිහ. හොඳට මතක තියාගන්න. පැල ගොඩාක් සම්බන්ධව තමයි මේ පරීක්ෂණය කරලා තියෙන්නේ. එහෙනම් අපි දැන් මේ පරීක්ෂණය ගැන කතා කරන්න ගන්න ලක්ෂණය මොකක්ද? උස සහ මිටි කියන ලක්ෂණය. දැන් බලන්න මම කියන දේ. ඔන්න පළවෙනි පියවර. උස සහ මිටි ලක්ෂණය සහිත ලක්ෂණය වෙනුවෙන් කරපු පරීක්ෂණය තමයි මේ. හරිද? දැන් මෙයා මොකද්ද මේ කරේ? උස සහ මිටි කියන ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ කොහොමද කියන එක තමයි මේ බැලුවේ. ඒක ඔළුවේ තියාගෙන තමයි මම මේ කියන එක අහගන්න ඕනේ. තේරුණාද? හරි. එහෙනම් ඉස්සෙල්ලා මෙයා කළේ නුමුහුම් උස සහ නුමුහුම් මිටි. දැන් නුමුහුම් කිව්වේ මොකද්ද? කාලයක් තිස්සේ නොවෙනස්ව පැවතගෙන එන ඒ කියන්නේ උසම ශාක ටික. මේ උස ශාකය මේ ශාකය පැලවෙන්න ගත්ත කරල බීජයේ තිබිච්ච ශාකෙත් උසයි ඒ පරම්පරාවම උසයි. එහෙනම් මේ උස ශාක සහ නුමුහුම් මිටි කාලයක් තිස්සේම මේ මිටි කියන ලක්ෂණයමයි පැවතගෙන ඇවිල්ලා තියෙන්නේ. නේද? මිටි ශාක බෝ කර ගැනීම. ඒ ශාකම වවලා බෝ කරගත්තා දහස් ගාණක්. තේරුණාද? එතකොට එයා ඊට පස්සේ නම් කළා ඒ පරම්පරාව දෙමාපිය පරම්පරාව කියලා නම් කළා. දෙමාපිය පරම්පරාව. හරිද? ඒ කියන්නේ පළවෙනි පරම්පරාවනේ. පළවෙනි පරම්පරාව. අපි ඉංග්‍රීසියෙන් කියනවා දෙමාපිය පරම්පරාව parental generation. parental generation නිසා capital P අකුරෙන් මේ දෙමාපිය පරම්පරාව නම් කළා. දැන් ඔයාලා ඉංග්‍රීසි වචනේ මතක තියාගන්න ඕනේ නැහැ. මේ අකුර මතක තියාගන්න සංකේතය. capital P. තේරුණාද? එහෙනම් capital P කියන්නේ දෙමව්පිය පරම්පරාව. හරිද? ඊළඟට කලේ මොකද්ද කියලා දැන් අපි බලමු. මම ඒක ලේසි වෙන මෙන්න මේ රූපේ පෙන්නනම් බලන්න මේ රූපය. නිකන් හිතන්න ඔන්න ඔය විදිහට උස මෑ ශාකයි මිටි මෑ ශාකයි බෝ කරගත්තා. තේරුණාද? ඔන්න දෙමව්පිය පරම්පරාව. ඊට පස්සේ මොකද කරේ? දැන් මේ දෙමව්පිය පරම්පරාවේ ශාකවල මල් පිපෙනවනේ පුතේ. මල් පිපෙනව නේද? මල් පිපෙනවා. එතකොට මෙයා දෙවෙනි පියවර විදිහට කරලා තියෙන්නේ පරපරාගණය. පරපරාගණය සිදු කිරීම. ලේසි. මොකද පරපරාගණය කියන්නේ? වෙනත් මලක පරාග අනෙක් වෙනත් මලක කලංකය මත දැම්මත් කිරීමනේ. මේ බලන්න මෙයා කරලා තියෙන වැඩේ. උස ශාකවල පිපෙන මල්වල පරාග මිටි ශාකවල පිපෙන මල්වල කලංක මත දැන් මේ පරාග මිටි ශාකවල මල්වල කලංක මත මිටි ශාකවල පිපෙන මල්වල පරාග උස ශාකවල පිපෙන මල්වල කලංක මත තැම්පත් කළා. හරිද? උස ඒව මිටි ඒවට දුන්නා. මිටි ඒවයි පරාග උස
ගස්වල මේ මල්වල කලංක මත තැන්පත් කළා. දෙක මාරු කළා පරපරාගණයක් සිද්ධ කළා. ඒක තේරුණාද? හොඳයි. බලමු ඊළඟට මොකක්ද කරේ කියලා. ඊට පස්සේ එයා කළේ මොකද්ද? දැන් පරපරාගණය කළානේ. දැන් පරපරාගණය වුණාම මොකද්ද වෙන්නේ? ඒ පරාග කලංක මත තැන්පත් කළාට පස්සේ පරපරාගණය කළාට පස්සේ ඒවා එකතු වෙලා සංශ්ලේෂණය වෙලා මොකද වෙන්නේ? කරල් හැදෙනවා නේද? ඒ කරල් හැදිලා ඒ කරල් වලින් බීජ ඇති වෙනවනේ. එහෙනම් තුන්වෙනි පියවර විදිහට එයා කරලා තියෙන්නේ මොකද්ද? එසේ පරාගණයෙන් ලැබෙන කරල් වල බීජ දැන් බීජ හැදෙනවනේ. බීජ සිටුවීමෙන් පළමු ජනිත පරම්පරාව ලබා ගැනීම. ඒ කියන්නේ පැල සෙට් එක. තේරුණාද? පැල සෙට් එක. දැන් මේගොල්ලෝ දෙමව්පියෝනේ. පළමු ජනිත පරම්පරාව. එයා ඒක F1 ලෙස නම් කළා. හරිද? F1. එතකොට F1 කියලා නම් කළා. දැන් ඔන්න P කියන්නේ දෙමාපිය පරම්පරාව, F1 කියන්නේ පළමු ජනිත පරම්පරාව. හරිද? ඒ සංකේත මතක තියාගන්න ඕනේ. ඊළඟට මෙන්න නිරීක්ෂණය පුතේ. මෙන්න නිරීක්ෂණය. මොකද උනේ? එම ශාක සියල්ලම උස ශාක වුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? උස ශාකවල කලංක මත මිටි ශාකවල පරාග තැන්පත් කරලා සියල්ලම පැල ටික උස වෙලා. අන්න මෙන්ඩල්ගේ පරීක්ෂණයේ පළවෙනි නිරීක්ෂණය. හොඳට මතක තියාගන්න. බලමු ඊට පස්සේ කරේ මොකද්ද කියලා. හොඳයි. දැන් ඊළඟට මොකද කරලා තියෙන්නේ? මෙන්න මේ ලැබුණු F1 පරම්පරාවේ ශාක අතර හරිද? F1 පරම්පරාවේ මොකද්ද දැන්? අර ලැබුණු පළවෙනි පැල ටික. හරි. මේ පැල ගොඩාක් තියෙනවා දැන් දහස් ගණනක් හිටවනනේ. මේ ශාක අතර ස්ව පරාගණය සිදුවීමට ඉඩ හැරියා. ඒ කියන්නේ පරපරාගණය සිද්ධ වීම වළක්වලා හරි කොහොම හරි ස්ව පරාගණය සිද්ධ වෙන්න ඉඩ හැරියා. හරිද? ඊළඟට බලමු මොකද්ද කරේ කියලා. හරිද පුතේ? දැන් මම කිව්වේ කලින් හතරවෙනි එක දැන් F1 පරම්පරාවේ ශාක අතර ස්ව පරාගණය සිද්ධ වෙන්න ඉඩ හැරියා. දැන් ඔයාලවල ඒ ටීචර් ස්ව පරාගණය වෙන්නම ඉඩ හැරියේ. ස්ව පරාගණය වෙන්න ඉඩ හැරියේ පුතේ. දැන් අපි දෙමව්පිය පරම්පරාවෙන්ම අරගෙන ආපු ලක්ෂණ ටිකනේ මේ තියෙන්නේ. එතකොට මේ ශාක වලට තවත් කොයින් හරි ශාකයක ලක්ෂණයක් නැත්නම් තවත් කොයින් හරි ශාකයකින් පරාග ටිකක් ඇවිල්ලා මේ මල් වල තැන්පත් කළොත් අපේ පරීක්ෂණය වරදිනවනේ. දැන් මේ කරගෙන ආපු පරීක්ෂණය එකම ශාක ටිකකනේ නේද? මෙන්ඩල් බගා කරපු ශාක ටිකේමනේ. දැන් ඒ නිසා තමයි ස්ව පරාගණය වෙන්නේ ඉඩ ඇරියේ. හරිද? එතකොට ඔන්න ස්ව පරාගණය වෙන්නේ ඉඩ ඇරියා. ඊට පස්සේ මොකද කරලා තියෙන්නේ? අන්තිම පියවර දැන් ස්ව පරාගණයෙන් ඒ කලංක මත ඒ මලේම පරාග තැන්පත් වෙලා ඔන්න සංශ්ලේෂණය වෙලා ඒකෙන් කරලක් හැදිලා ඒ කරල් වල බීජ ඇති වෙලා ඒ බීජ ටික හිටවලා හරිද? ඔන්න අන්තිම පියවර. එවිට ලැබුණු බීජ සිටුවීමෙන් දෙවන ජනිත පරම්පරාව ලබා ගැනීම. ඊළඟ පරම්පරාවක් ලබා ගත්තා. නේද? ඊළඟ පරම්පරාව ලබා ගත්තා. දැන් ඔයාලා හිතන්න එපා මේක දැන් මේ එක දවසින් දෙකකින් කළා කියලා. මොකද එච්චර ඉක්මනට ශාක පැල වෙන්නේ නැහැ. දවසින් දෙකකින් පැල වෙලා කරල් හැදිලා මල් පිපිලා හිම වෙන්නේ නැහැ. මේකට යම් කාලයක් ගත වෙනවා. හැබැයි අනෙක් ශාක වලට වඩා ඉක්මන. මොකද දිවතු මෑ ශාකය ඔයාලා දන්නවා හොඳට මෑ ශාකය ඉක්මනට පැල වෙනවනේ. අවුරුදු ගණන් යන්නේ නැහැනේ. එහෙනම් ඔන්න දෙවන පරම්පරාව ලබා ගත්තා. වැදගත්ම ලක්ෂණයක් ඔන්න මෙතෙන්දි මෙන්ඩල් නිරීක්ෂණය කරා. ඒ තමයි ඔන්න දෙවන නිරීක්ෂණය බලන්න. එම ශාකවල දැන් මේ දෙවෙනි ජනිත පරම්පරාවේ ශාකවල උස ශාකක් තිබුණලු මිටි ශාකක් තිබුණලු. දැන් බලන්න පළවෙනි පරම්පරාවේ සියල්ලම උස වුණා. දෙවෙනි පරම්පරාව ගත්තම උස ශාකයි මිටි ශාකයි දෙකම ඇවිල්ලා. ඒ විතරක් නෙමේ උස සහ මිටි අනුපාතය උස ශාක සංඛ්‍යාව ගණන් කරලා මිටි ශාක සංඛ්‍යාවත් ගණන් කරලා කොච්චරක්ද කියලා බැලුවහම ආසන්න වශයෙන් උස ශාක සහ මිටි ශාක අතර අනුපාතය 3:1 අනුපාතයක් ඇවිල්ලා. හරිද? ඒ කියන්නේ අපි හිතමුකෝ උස ශාක 900ක් තිබුණා කියලා.
එහෙනම් මිටි ශාක 300ක් විතර තිබිලා. ඒ කියන්නේ ආසන්න වශයෙන් 3ට එකයි. ඔය මම දැන් 900යි 300යි කොට ආසන්න වශයෙන් ওই විදිහට 3කට එකක් වගේ තමයි. කියන්නේ මේ උස ශාක 3 ගුණයක් තියෙනකොට මිටි ශාක වගේ අන්න 3ට එකේ අනුපාතය ඇවිල්ලා. අන්න මේ විදිහට නිරීක්ෂණය කරලා. දැන් ඊළඟට මෙයා මේ දෙවන පරම්පරාව නම් කළා පුතේ F2 පරම්පරාව කියලා. F2 පරම්පරාව. දැන් ඔයාලට මේ මෙන්ඩල්ගේ පරීක්ෂණේ පැහැදිලිද? හරි. ඔයාලා මතක තියාගන්න ඕනේ මෙච්චරයි. පළවෙනි දෙමව්පිය නැත්නම් මේ දෙමව්පිය පරම්පරාව කැපිටල් P ඊට පස්සේ ඒ පරපරාගණය ස්ථිත කරලා ලබාගත් පළවෙනි ජනිත පරම්පරාව තමයි F1 කියන්නේ. ඊට පස්සේ ඒ පරම්පරාවලින් පරම්පරාවේ ශාක ස්වපරාගණය සිදු කිරීම මගින් ලබාගත් දෙවන ජනිත පරම්පරාව F2 කියලා මතක තියාගන්න ඕනේ. ඊළඟට ලක්ෂණ දෙක. පළවෙනි පරම්පරාවේ සියල්ලම උසයි. දෙවෙනි පරම්පරාවේ උස සහ මිටි අනුපාතය 3ට 1ක් වුණා. මෙන්න මේ නිරීක්ෂණ දෙක මතක තියාගන්න ඕනේ. ඔන්න මම සාරාංශයකුත් කිව්වා. දැන් මේ ටික මතකයි නේද? හොඳයි. දැන් මෙන්ඩල්ට මාර ගැටලුවක් ඇති වෙලා මොකද්ද? මොකද්ද කියන්නේ මෙතෙන්දී ඇති වෙන ගැටලුව එයාට? බලන්න මම මේ කියන ගැටලුව ඔයාලට පැහැදිලි වෙනවද කියලා. දැන් පුතේ නුමුහුම් උස ශාකයි මිටි ශාකයි තමයි මෙයා පරපරාගණය කළේ. නම් පළවෙනි පරම්පරාවේ සියල්ලම උසයි. එහෙනම් පළවෙනි ගැටලුව මොකද්ද? මේ මිටි ශාක මිටි කියන ලක්ෂණයට මොකද්ද උනේ? දැන් ඔන්න මෙන්ටල්ට ඇතිවෙච්ච ගැටලුව. මිටි කියන ලක්ෂණයට මොකද්ද උනේ? සියල්ලම උසයි. ඊළඟ වැදගත් ලක්ෂණය තමයි දෙවෙනි නිරීක්ෂණය. මේ උස සහ මිටි. දෙවෙනි පරම්පරාවේ මෙන්න මිටි කියන ලක්ෂණය මතුවෙලා. පළවෙනි පරම්පරාවේ නැහැ. දෙවෙනි පරම්පරාවේ අර දෙමව්පියන්ට තිබිච්ච දෙමව්පිය ශාක වලට තිබිච්ච මිටි කියන ලක්ෂණය බලන්න පළවෙනි පරම්පරාවට ඇවිල්ලා නැහැ. දෙවෙනි පරම්පරාවට ඇවිල්ලා. මේක කොහොමද වුනේ? මෙන්න මේ ඇසුරින් මෙන්ඩල් ඒක එන්නේ කොහොමද කියලා පොඩි ඉදිරිපත් කිරීමක් කළා මෙන්න මේ සංකේත ඇසුරින්. ඇත්තටම බලන්න දැන් මෙතෙන්දී ඔයාලට උනත් පැහැදිලි වෙනව නේද ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට යන හැටි. සමහර ලක්ෂණ පළවෙනි පරම්පරාවට එන්නේ නැතුව ඊළඟ පරම්පරාවෙන් මතුවෙන්න පුළුවන් නේද? දැන් මම කලින් කියපු අර ඇඟිලි බද්ධ වෙලා තියෙන ඒවා එහෙම තමයි වෙන්නේ නේද? සමහර විට අපේ කොණ්ඩේ දැන් මගේ කොණ්ඩේ ක්‍රේල් නම් මගේ අම්මගේ නෑ තාත්තගේ නෑ ක්‍රේල්. නමුත් මගේ සීයාගේ ආච්චිගේ තියෙන්න පුළුවන්. අන්න එහෙම මෙන්ඩල් හරි වැදගත් තොරතුරු ටිකක් මේකෙන් හොයාගත්තා. පුතේ මෙන්න මේ දේ හොඳට මතක තියාගන්න. දැන් මෙන්ඩල්ගේ පරීක්ෂණය ගැන ඔයාලට අවබෝධයක් තියෙනවනේ. දැන් පරම්පරා දෙකේම උස ලක්ෂණයක් තිබුණානේ. ඒක නිසා මේ මෙන්ඩල් කිව්වා මේ පරම්පරා දෙකේම දක්නට ලැබෙන ලක්ෂණයට ප්‍රමුඛ ලක්ෂණය කියලා. පැහැදිලිනේ? ඒක ප්‍රමුඛයි. එහෙනම් මේ පරීක්ෂණය උස කියන ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණය වුණා. ඉතින් මේ ප්‍රතිවිරුද්ධ ලක්ෂණයේ අනෙක් ලක්ෂණේ තියෙන්නේ පළවෙනි පරම්පරාවේ නැති වෙලා ඊළඟ පරම්පරාවේ ආපු ලක්ෂණය. ඒකට කිව්වා නිලින ලක්ෂණය. නිලින ලක්ෂණය. එහෙනම් මේ පරීක්ෂණයේ මිටි කියන ලක්ෂණය තමයි නිලින ලක්ෂණය වෙලා තියෙන්නේ. එහෙනම් තවත් පැහැදිලි කරනවා නම් මිටි කියන ලක්ෂණය පළවෙනි පරම්පරාවේදී නිලිනව වෙලා නිලිනව තිබිලා දෙවෙනි පරම්පරාවේදී ඉස්මතු වුණා. දැන් තේරුණාද? හරි. දැන් මේ මෙන්ඩල් මේ ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල් කියන්නේ ලක්ෂණ වෙන වෙනමනේ අරන් තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ශාකයේ උස මිටි බව. හරිද? උස මිටි බව දැන් ගත්තා. එතකොට මේ උස මිටි ශාක වලින් උස කියන ලක්ෂණය කොහොමද පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ? ඒක ප්‍රමුඛ වුණා. මිටි කියන ලක්ෂණය පළවෙනි පරම්පරාවේ නැහැ දෙවෙනි පරම්පරාවේ ඉස්මතු වුණා. මෙන්න මේ විදිහට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලයකින් එක් ලක්ෂණයක් බැගින් පමණක් ප්‍රවේණිගත වෙන ආකාරය සලකා බලපු නිසා මෙවැනි මුහුමක් ඒකාංග මුහුමක් කියලා හඳුන්වනු ලැබුවා. ඒකාංග මුහුමක් එක අංගයක්. ඒ කියන්නේ එක ලක්ෂණයක් පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ කොහොමද? ඒක මම හිතන්නේ තවදුරටත් තේරෙයි. දැන් මේ බලන්න මේ වගුව මේ දැන් ඔයාලට මම තව චුට්ටකින් පෙන්නන වගුවේ පේනවා මේ මෙන්ඩල්
හරි මේ මෙන්ඩල් කියන විද්‍යාඥයා එයාගේ ගෙවත්තේ තියෙන මේ ගෙවතු මේශාකවල ලක්ෂණ 7ක් සඳහා වෙන්වෙන්ව කරන ලද ඒකාංග මුහුම් වල ප්‍රතිඵල. දැන් ඔයාලට ඔන්න තිරේ පේනවා. දැන් බලන්න පුතේ මේකේ පළවෙනි ලක්ෂණය බලන්න පුෂ්පවල වර්ණය. මුහුම ඒ කියන්නේ අර පරපරාගණය කරලා එයාලා තියෙන ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල තමයි දම් කියන පුෂ්පය නම් සුදු පුෂ්පය. හරිද? F1 පරම්පරාවේ අන්න ප්‍රමුඛ වෙලා තියෙන්නේ දම් වර්ණය. ඒ කියන්නේ F1 පරම්පරාවේ දකුණට ලැබිලා තියෙන්නේ දම් පාට මල්. ඒක නිසා F2 පරම්පරාවේ බලන්න එයාට ඇවිල්ලා තිනවා දම් පාට මල් 705ක්. නිලින වූ මල් කියන්නේ මේ සුදු පාට මල් 224ක්. එහෙනම් පුතේ ආසන්න අනුපාතයක් දක්වලා තිනවා 3:1යි. බලන්න. එතකොට අර ප්‍රමුඛ ලක්ෂණය උනේ දම් පාට මල් කියන ලක්ෂණය. දැන් තේරුණාද ඔයාලට මම මේ මොකද්ද කියන්නේ කියලා? පළවෙනි පරම්පරාවෙත් තිබිලා දෙවෙනි පරම්පරාවෙත් තුන් ගුණයක්ම ඇවිල්ලා තියෙන්නේ දම්. එහෙනම් දම් මල් තමයි ප්‍රමුඛ ලක්ෂණය. සුදු පාට මල් තමයි නිලින ලක්ෂණය. මම තව එකක් කියන්නම් බීජ වර්ණය. බලන්න කහ පාට බීජ කොළ පාට බීජ තමයි මෙතෙන්දී අරගෙන තියෙන්නේ. හරිද? ඊළඟට පළවෙනි පරම්පරාවේ අර මම දැන් ඔයාලට පරීක්ෂණය කරන විදිය කලින් කිව්වා. ඒ විදිහටම තමයි මේ පරීක්ෂණ කරන්නේ. හරිද? ඉස්සෙල්ලාම පරපරාගණය ඊළඟට ස්වපරාගණය වෙන්නේ ඉඩ ඇරලා. හරිද? එහෙනම් දැන් F1 පරම්පරාව පළවෙනි පරම්පරාවෙන් හම්බෙලා තියෙන්නේ කහ පාට බීජ සහිත ශාක. තේරුණාද? එතකොට F2 පරම්පරාව ගත්තහම ඒකේ කහ පාට බීජ සහිත කියන්නේ ශාක ලැබිලා තියෙනවා 6022ක්. කොළ පාට බීජ සහිත ශාක 2001ක් ලැබිලා තියෙනවා. ඒත් ආසන්න වශයෙන් අනුපාතය 3:1යි. එහෙනම් මෙතෙන්දි ප්‍රමුඛ වෙලා තියෙන්නේ කහ කොළ කියන මුහුමේ ප්‍රමුඛ ලක්ෂණය වෙලා තියෙන්නේ කහ පාට බීජ වර්ණය නේද? ඊළඟ නිලින ලක්ෂණය වෙලා තියෙන්නේ කොළ පාට බීජ වර්ණය. ඒ විදිහට බලන්න බීජවල හැඩය ආරම් තියෙනවා රවුම් බීජ හැකිලුණු බීජ කියලා. ඒකෙත් 3:1යි. ප්‍රමුඛ වෙලා තියෙන්නේ රවුම් බීජ කියන එක. ඊළඟට කරල් වල හැඩය ආරම් තියෙනවා මෙතන පිරුණු කරල් හැකිලුණු කරල් කියලා. එතෙන්දි දෙවෙනි පරම්පරාවේ අනුපාතය 3:1 ඇවිල්ලා තියෙනවා. එතෙන්දි ප්‍රමුඛ වෙලා තියෙන්නේ පිරුණු ශාක, يعني පිරුණු කරල් තියෙන ශාක නේද? 882ක්ම හම්බ වෙලා තියෙනවා. ඊළඟට කරල් වල පැහැය ආරම් තියෙනවා. ඒත් 3:1යි ඇවිල්ලා තියෙන්නේ. පුෂ්ප පිහිටීම අක්ෂීයවද අග්‍රස්තේද? හරිද? ඒ කියන්නේ උඩින්මද මේ පැත්තෙන්ද කියලා වගේ. එහෙම බැලුවහම 3:1 අනුපාතය ඇවිල්ලා තියෙනවා දෙවෙනි පරම්පරාවේ. ඊළඟට ශාකයේ උස ගත්තාම උස මිටි කියන ලක්ෂණය දෙවෙනි පරම්පරාවේ ඇවිල්ලා තියෙනවා ඒත් 3:1යි කියලා. ඉතින් මෙන්න මේ විදිහට බැලුවහම පුතේ දැන් ඔයාලට තේරෙනවා ඇති ඒ ලක්ෂණ සියල්ල එකම රටාවකට ආවේනික වෙන බව නේද? එකම විදිහට තමයි යන්නේ. ඒක නිසා මෙන්ඩල් මෙන්න මෙහෙම නිගමනයක් ගත්තා. මෙන්න මේ විදිහට පුතේ මෙන්ඩල් නිගමනය කළා. කොහොමද? දැන් බලන්න මම මේක ඔයාලට සාරාංශගත කළා ආපස්සරයක්. P පරම්පරාව. ඒ කියන්නේ දෙමව්පිය පරම්පරාවේ ගත්තේ මොන ලක්ෂණද මොන ශාකද? උස ශාක, මිටි ශාක. තේරුණාද? F1 පරම්පරාවේ ලැබුණේ මොන ශාකද? උස ශාක පමණි. උස ශාක පමණි. මිටි තිබුණද? මිටි ශාක තිබුණද? නැහැ. මිටි ශාක පළවෙනි පරම්පරාවේ තිබුණේ නැහැ. දෙවෙනි පරම්පරාව ගත්තම ඒකේ උස ශාකයි මිටි ශාකයි තිබුණා. ඉතින් මෙන්ඩල් හිතුවා. හිතලා එයා නිගමනය කළා මිටි ලක්ෂණය පළවෙනි පරම්පරාවේ තිබුණේ නැහැ. ඒක නිලින වුණා. දෙවෙනි පරම්පරාවේ මතු වුණා. මේ දෙවෙනි පරම්පරාවේ මිටි කියන ලක්ෂණය තිබුණා. ඊළඟට මෙන්ඩල් කල්පනා කළා පළවෙනි يعني දෙමව්පිය පරම්පරාවේ තිබුණ ලක්ෂණ දෙකෙන් එකක් තමයි පරම්පරා දෙකේම ලැබුණේ. ඒ කියන්නේ උස හා මිටි කියන දෙකෙන්ම තමයි පළවෙනි පරම්පරාවේ දෙවෙනි පරම්පරාවේ ලැබුණේ. ඒක උස මිටි එකෙන් ඔයාලට තේරෙන්නේ නැති වෙන්නේ නැති. නමුත් හිතන්නකෝ මල් වල පැහැය ගත්ත කියලා මෙතන. ඒ කියන්නේ දම් පාට මල්, සුදු පාට මල් කියලා. ඒතර පළවෙනි පරම්පරාවේ මම අර පෙන්නපු වගේ දකින්න ඇති දම් පාට මල් පළවෙනි පරම්පරාවේ තිබුණා. දෙවෙනි පරම්පරාවේ දම් පාට මලුයි සුදු පාට මලුයි තිබුණා. ඉතින් දම් සුදු කියන්නේ අර දෙමව්පිය පරම්පරාවේ තිබුණ වර්ණ දෙකමනේ. එහෙම නැතුව මේ කහ පාට මල් මෙතෙන්දි හම්බුනේ නැහැලු. මෙන්ඩල්ගේ පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව වෙනත් අතරමැදි ලක්ෂණ ලැබිලා නැහැ.
කියන්නේ අම්මා තාත්තගේ තිබිච්ච ලක්ෂණම තමයි පරම්පරා දෙකේදී තිබුණා හෝ නොතිබුණා මතුනේ. වෙන අතරමැදි ලක්ෂණ මතුනේ නැහැ. එහෙනම් මෙයා අන්තිමටම නිගමනය කළා මේ ගෙවතුමෑ ශාකයේ එක් ලක්ෂණයක් තීරණය කිරීමට එකිනෙකට වෙනස්ව පවතින එකිනෙකට වෙනස් සාධක දෙකක් තිබිය යුතු බව. මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නෑ පුතේ. මේක මම ඔයාලට ඉස්සරහට කියලා දෙනකොටම තේරෙයි. ඒ කියන්නේ එක් ලක්ෂණයක් තීරණය කරන්න එකිනෙකට වෙනස් සාධක දෙකක් තිබිය යුතු බව. එකිනෙකට වෙනස් සාධක දෙකක් තිබිය යුතු බව. හරිද? දැන් අපි බලමු මොනවද මේ සාධක කියලා. දැන් මෙන්ඩල් කිව්වා උස කියන ලක්ෂණය ප්‍රමුඛයි, මිටි කියන ලක්ෂණය නිලිනයි කියලා. ඔන්න උදාහරණ විදිහට මම මෙහෙම ලියන්නම්. උදාහරණ මේ එකිනෙකට වෙනස් වෙච්ච සාධක කිව්වහම තේරෙන්නේ නැත්නම් දැන් බලන්නකෝ. මෙන්න මෙහෙමයි මෙන්ඩල්ගේ පරීක්ෂණ වලට අනුව මේ ප්‍රවේණි විද්‍යාවේ මේක දැන් දිගටම ගියා පුතේ. දැන් මෙන්න මේ විදිහට තමයි ලක්ෂණ ප්‍රවේණිගත වෙන ආකාරය ලියන්නේ. මේකෙදි සම්මතය තමයි, ඒ කියන්නේ හැමෝම පිළිගන්න හදාගත්ත සම්මතය තමයි ප්‍රමුඛ ලක්ෂණයට අදාළ සංකේතය කැපිටල් අකුරිනුත් නිලින ලක්ෂණයට අදාළ සංකේතය ඒ කැපිටල් අකුරේම සිම්පල් අකුර යෙදීම. තේරුණාද? මෙන්න මේ විදිහට බලන්න. මෙන්න මේ විදිහට. දැන් උස කියන්නේ ප්‍රමුඛ ලක්ෂණයනේ. එහෙනම් උස ලක්ෂණයට කැපිටල් T. මොකද කැපිටල් T දැම්මේ උස කියන්නේ අර අපි ඉංග්‍රීසියෙන් කියන්නේ tall කියලානේ. ඒක නිසා කැපිටල් T. මිටි ලක්ෂණයට පුතේ හොඳට මතක තියාගන්න. එහෙනම් ටීචර් මිටි කියන්නේ short නේ. එහෙනම් ඇයි simple s දැම්මේ නැත්තේ? නෑ. එහෙම දාන්නේ. ප්‍රමුඛ ලක්ෂණයට දැම්මේ කැපිටල් මොකක් හරි අකුරක්ද? ඒකෙම සිම්පල් අකුර දාන්න ඕනේ. මම තව උදාහරණ කිහිපයක් පෙන්නන්නම්. මෙන්න මේ වගේ. දැන් දම් පාට මල් ගත්තොත් දම් පාට කියන්නේ පර්පල් නේ. එහෙනම් කැපිටල් P සුදු පාට මල් වලට ගන්න සම්මත සංකේතය සිම්පල් P. එහෙම නැතුව white කියලා W එහෙම නෙමෙයි. ඊළඟ වටකුරු බීජ කියන ලක්ෂණය ගත්තොත් කොතනක හරි වලට හමු වුණා round නේ වටකුරු කියන්නේ round. එහෙනම් කැපිටල් R හැකිලුණු බීජ සිම්පල් R. හරිද? සිම්පල් R. ඒකෙම සිම්පල් අකුර. ඉතින් බය වෙන්න එපා. ඔයගොල්ලෝ ඉංග්‍රීසි වචන දැනගන්න ඕනේ. මේක දෙනවා. මේ විදිහට ගන්න. කැපිටල් R විදිහට ගන්න. ඒක නිසා කිසි දෙයකට බය වෙන්න එපා. මේ කියන ටික විතරක් ඔළුවට දාගත්තම හොඳටම ඇති. එහෙනම් මම මුලින් කිව්වනේ උස ලක්ෂණය කැපිටල් T විදිහට, මිඩි ලක්ෂණය සිම්පල් T විදිහටත් ගන්නවා කියලා. දැන් මෙන්ඩල් කිව්වනේ ඒ ලක්ෂණයක් සඳහා සාධක දෙකක් තියෙනවා කියලා. අන්නේ සාධක යුගල ලියන හැටි සාධක දෙක එහෙම නැත්නම් සාධක යුගල ලියන හැටි චුට්ටක් බලමුද? මේ බලන්න. සෑම ප්‍රවේණික ලක්ෂණයක් සඳහාම සාධක යුගලක් ඇති නිසා එහෙම මෙන්ඩල් නිගමනය කරපු නිසා නුමුහුම් උස ශාක කියලා අපි ලියන්නේ. නුමුහුම් කියන්නේ කාලයක් තිස්සේ උස ශාක වලින්ම උස පැල බිහි වුණා. ඒ පැල ලොකු වෙනකොටත් උසයි. ඒ වගේ පැලත් උසයි. උස. හරිද? නුමුහුම් කියන්නේ ඒකයි. එහෙනම් සාධක දෙකක් තියෙන නිසා කැපිටල් T දෙකක්. හොඳට මතක තියාගන්න ලියන විදිහ. නුමුහුම් උස ශාක කැපිටල් T දෙකක්. හරිද? එහෙනම් නුමුහුම් මිටි ශාක මිටි ශාක වලින්ම කරල් ලැබිලා ඒවයින් ලැබෙන පැලත් මිටි, ඒවයින් මිටි, ඒවයින් ලැබෙන පරම්පරාවක් මිටි, දීර්ඝ කාලීනව ලැබෙන පරම්පරාව ඔක්කොම මිටි නොවෙනස්ව පැවතිලා. ඒකයි නුමුහුම් කියන්නේ. එහෙනම් නුමුහුම් මිටි නම් සිම්පල් T අකුරු කීයක්ද? යුගලක්නේ. එහෙනම් සිම්පල් T දෙකක්. පැහැදිලිද? මෙන්න මෙතන තමයි අල්ලගන්න ඕනේ පුතේ. මේක බැරි වුණොත් ඔයාලට පස්සේ අමාරුයි. එහෙනම් නුමුහුම් උස ශාක නම් කැපිටල් T කැපිටල් T. නුමුහුම් මිටි ශාක නම් සිම්පල් T. හරිද? දැන් මම තවදුරටත් කියන්නම් උදාහරණ දෙකක් මෙතනින්ම ලියන්නම්. දැන් මම කියපේක තේරුණා නම් මෙන්න මේකට මට කොහොමද ලියන්නේ කියලා ඔයාලා හිතෙන් හිතන්න බලන්න. දැන් දම් වර්ණයට මම කිව්වා කැපිටල් P ගන්න. එහෙම දෙනවා ඔයගලන්ට. සුදු වර්ණයට සිම්පල් P ගන්න කියලා. එහෙනම් මේකට උත්තරය ලියන්නේ කොහොමද? නුමුහුම් දම් පුෂ්ප. කොහොමද සාධක යුගල ලියන්නේ? නුමුහුම් දම්. දම් නම්
කැපිටල් P එහෙනම් කැපිටල් P කැපිටල් P. හොඳයි දැන් කියන්නේ තේරුණා නම් නුමුහුම් සුදු පුෂ්ප. සුදු පුෂ්ප නම් සිම්පල් P සිම්පල් P. අන්න ඒ විදිහට. තව උදාහරණයක් බලමු. මෙන්න ඊළඟ එක තේරුණා නම් බලන්න. වටකුරු හැකිලුණු කියන ලක්ෂණ දෙක. වටකුරු කියන ලක්ෂණය ප්‍රමුඛයි. හරිද? කැපිටල් R විදිහට ගන්නකො. කැපිටල් R විදිහට. උඩ හැකිලුණු බීජ සිම්පල් R කියමුකෝ. සිම්පල් R. එහෙනම් කොහොමද පුතේ? නුමුහුම් වටකුරු බීජ. නුමුහුම් වටකුරු බීජ කොහොමද ලියන්නේ? කැපිටල් R කැපිටල් R. එහෙනම් නුමුහුම් හැකිලුණු බීජ කොහොමද ලියන්නේ? නුමුහුම් හැකිලුණු බීජ. සිම්පල් R සිම්පල් R. අන්න හරි. ඒ විදිහට ලියන්න. දැන් තේරුණාද සාධක යුගල ලියන හැටි? හරි. දැන් අපි බලමු මේ බලමු. කලින් කියපු විදිහට මට ආපහු කියන්න වෙන්නේ මේක ඉතා වැදගත්. නුමුහුම් උස ශාක. මොකක්ද සාධක යුගල? කැපිටල් T කැපිටල් T. හරියටම හරි. හරිද? ඊළඟට නුමුහුම් මිටි ශාක. නුමුහුම් කියන්නේ අර මම කලින් කිව්වා වගේ නොවෙනස් වෙනවනේ. නොවෙනස්ව පවතිනවා කියලානේ. මිටි ශාකය, මිටි ලක්ෂණය. එහෙනම් මොකද්ද සාධක යුගල? සිම්පල් T සිම්පල් T. හරියට හරි. දැන් බලන්න මේ තුන්වෙනි එක. මතකද පළවෙනි පරම්පරාවේ ආවා මිටි ලක්ෂණය නිලින වෙලා සියල්ලම උසයි. නේද? ඒ කියන්නේ උස ශාකයකුනේ මිටි ශාකයකුනේ පරාග කලංක මත තැන්පත් කළා ඒවා හුවමාරු කරලා පළවෙනි පරම්පරාවේ සියල්ලම උස වුණා. මිටි ලක්ෂණය නිලිනව ඇති විට උස ශාක. එතකොට පුතේ අපිට මේ උස කියන ලක්ෂණයට මෙහෙම කැපිටල් T ලියන්න බැහැ. මොකද මේක නුමුහුම් එකක් නෙමෙයි. ඔයාලට තේරෙනවද මම කියන එක? දෙමව්පිය පරම්පරාව නුමුහුම් උසයි නුමුහුම් මිටි කියලා මම එතකොටම කිව්වා. නමුත් පළවෙනි පරම්පරාව නුමුහුම්ද? පළවෙනි පරම්පරාව නුමුහුම් නෙමෙයිනේ. ඒක පරපරාගණය කරලා මුහුම් කළා. ඔයාලට මතකද? මුහුම් කළා කියලා මම කිව්වනේ නේද? පරපරාගණයක් කළා කියලා. අර පරාග කලංක මත නේද? උස ශාකවල මිටි ශාකවල පරාග උස ශාකවල කලංක මතත් එහෙම වුමාරු කළානේ. එහෙනම් තව දුරටත් නුමුහුම් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ උස ශාකයට අදාළ සාධක යුගල ලියන්නේ කැපිටල් T සිම්පල් T. මෙන්න මේක තමයි මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ. කැපිටල් T සිම්පල් T. හරිද? කැපිටල් T කියන්නේ ප්‍රමුඛ ලක්ෂණය, සිම්පල් T කියන්නේ නිලින ලක්ෂණය. ඉතින් මේ සාධක යුගල දිහා බලපුවම ඔයාලට හොඳටම තේරෙනවා ප්‍රමුඛ ලක්ෂණය. කැපිටල් T කියන්නේ උසනේ. එහෙනම් කැපිටල් T සිම්පල් T තිබුණා. කැපිටල් T සිම්පල් T තිබුණත් මේ ශාකය උසයි. කැපිටල් R සිම්පල් R තිබුණත් මේ බීජය වටකුරුයි. සිම්පල් P යම්කිසි ලක්ෂණයක් අපි හිතමු කරලේ මල්වල ස්වභාවය කැපිටල් P සිම්පල් P කියලා. කැපිටල් P සිම්පල් P දැන් වලට මතකද? කැපිටල් P කිව්වේ දම් පාට මල්වල ලක්ෂණයට අදාළ සාධකය. සිම්පල් P කිව්වේ සුදු පාට මල්. එතකොට කැපිටල් P සිම්පල් P කියලා තිබුණොත් සාධක යුගල ඒ මල දම් පාට මලක් සාධක යුගල මෙහිම තිබුණාට. හරිද? එතකොට තේරුණාද මම මේ කියන එක? එහෙනම් අර නුමුහුම් නොවන නුමුහුම් උසයි නම් කැපිටල් T එක වගේ, නුමුහුම් මිටි නම් සිම්පල් T එක වගේ. නමුත් මුහුමකින් පස්සේ උස ශාක උනේ කැපිටල් T කියලා ලියන්න බෑ අපිට. එතකොට කැපිටල් T සිම්පල් T කියලා තමයි ලියන්නේ. නමුත් මේ ශාක උසයි. කැපිටල් T තියෙන නිසා මේකේ සාධක යුගල කිරකට වෙනස්. තේරුණාද? ඉතින් පුතේ මේ ටික තේරුණා නම් තව එක දෙයක් මම කියන්නම්. මේ සාධක යුගල් සමාන අවස්ථාවලට කියනවා නමක් සමයුග්මක අවස්ථාව. හරිද පුතේ? සමයුග්මක සාධක කියන්නේ එක වගේ. එහෙනම් මොනවද උදාහරණ දෙන්නේ? කැපිටල් T ඊළඟට සිම්පල් T අන්න සමයුග්මක. කැපිටල් R
simple R, simple R, capital P, capital P, capital P, simple simple P, simple P. අර සමයුග්මක සාධක. එක වගේනේ, එක වගේ සමයුග්මකයි. මෙන්න මේ වගේ වෙනස් නම් ඒකට කියනවා නම විෂම යුග්මක. විෂම යුග්මක සාධක. විෂම යුග්මක සාධක කොහොමද ලියන්නේ? capital T, simple T, capital R, simple R, capital P, simple P. අන්න එකිනෙකට වෙනස් සාධක. වෙනස්. එහෙනම් මේවට කියනවා විෂම යුග්මක සාධක. හරිද? විෂම යුග්මක. දැන් මම මේ කියපු ටික තේරුණාද කියලා බලන්න මම පොඩ්ඩක් මෙන්න මෙහෙම කියන්නම්. දැන් ඔයාලට යම්කිසි මතකයක් ඇතිනේ උස මිටි කියන ලක්ෂණ දෙකෙන් උස කියන ශාකය උස කියන ලක්ෂණය ප්‍රමුඛයි කියලා මම කිව්වා. මම මේ හරියට දාලා තියෙන්නේ උස කියන ලක්ෂණය ප්‍රමුඛ නිසා. ඊළඟට උස කියන ලක්ෂණයේ සංකේතය capital T, මිටි කියන ලක්ෂණයේ සංකේතය simple T කියලා අපි ගමුකෝ. එහෙමනේ ගත්තේ. ඊළඟට ඔයාලට යම්කිසි මතකයක් ඇති දම් පුෂ්ප සුදු පුෂ්ප ගත්තාම දම් පුෂ්පවල සංකේතය capital P, සුදු පුෂ්පවල සංකේතය simple P, ඒ වගේමයි දම් පාට ප්‍රමුඛයි කියලා මම කිව්වා. මේ ටික ඔළුවේ තියාගෙන මම මේ ලියන දේවල් වලට සාධක යුගල තනියෙන් ලියන්න පුළුවන්ද කියලා බලමු. හොඳයි මම ඉස්සෙල්ලා මේ උස මිටි ලක්ෂණය ගන්නවා. තේරුණාද? සමයුග්මක උස. එහෙනම් උස නම් මොකද්ද? capital T. සමයුග්මකද බලන්න. සමයුග්මක නම් එක වගේ. එහෙනම් capital T, capital T. අන්න එහෙමයි ලේසි. දැන් බලන්න සමයුග්මක මිටි. ඉස්සෙල්ලා බලන්න මිටි නම් මොකද්ද? simple T. සමයුග්මක එක වගේ සමානයි. එහෙනම් simple T. එච්චර. ඊළඟට විෂම යුග්මක උස ශාක. උසනේ. උස නම් capital T එනවා විෂම යුග්මක. ඉතින් විෂම යුග්මක කියන්නේ වෙනස්. එක වගේ නෑ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ තියෙන දෙකම දාන්න. capital T, simple T. තේරුණාද? ඊළඟ මෙන්න මේක බලමු. පුෂ්ප පැත්තට අපි යමු. බලන්න. සමයුග්මක දම් පාට මල්. එහෙනම් සමයුග්මක නම් එක වගේ දම් පාට නම් capital P. capital P. ඊළඟ සමයුග්මක සුදු පාට. සුදු පාට නම් simple P. සමයුග්මක කියන්නේ එක වගේ. එහෙනම් simple P. මේ මේක ගොඩක් අයට වැරදෙනවා පුතේ. ඉතින් ඔයාලා මේ මම කියන දේ හොඳට අවබෝධ කරගත්තොත් හරිම ලේසි, හරිම ආසයි. ඊළඟ විෂම යුග්මක දම් පාට මල්. එහෙනම් විෂම යුග්මක කියන්නේ වෙනස් සාධක. ඉතින් අනිවාර්යයෙන්ම තෝරන්න දෙයක් නැහැ. තියෙන්නම සාධක දෙකයි. ඒක දාන්න. capital P, simple P. ඉතින් ඔය විදිහට දෙන ඉංග්‍රීසි අකුරු වලින් සංකේත වශයෙන් දෙන ලක්ෂණ ඕනිම ලක්ෂණයකට ඕගොල්ලන්ට පුළුවන් සාධක යුගල ලියන්න. හරි. දැන් මේක තේරුණා නම් මම දැන් ඊළඟට කියන්නම් මේ මෙන්ඩල්ගේ පරීක්ෂණයේ නිරීක්ෂණ නිගමන ගත්තේ කොහොමද මේ සාධක භාවිතා කරලා. ඔන්න බලන්න මෙන්ඩල්ගේ පරීක්ෂණයේ ප්‍රතිඵල හරියටම හරි මේ chart එක දිහා බැලුවම. අපි දැන් ඒක බලමු. හරි. දැන් අපි බලමු උස මිටි කියන ලක්ෂණ දෙක භාවිතා කරලා මෙන්ඩල් කරපු ඒකාංග මුහුමේ ලක්ෂණ ප්‍රවේණිගත වෙන ආකාරය. ඉස්සලම අපි මෙහෙම ලියා ගන්නවා. දැන් ඉස්සලම ගත්තනේ මෙන්ඩල් කියන විද්‍යාඥයා දෙමව්පිය පරම්පරාව මතකද? දෙමව්පිය පරම්පරාව විදිහට ගත්තේ නුමුහුම් උස ශාක, ගෙවතුමෑ ශාක, ඊළඟ නුමුහුම් මිටි ශාක. හරිද? එතකොට අපි දෙමව්පිය පරම්පරාව කියලා සිංහලෙන් එහෙම ලියන්න ඕනේ නැහැ. දැන් සංකේතයක් දුන්නනේ. P පරම්පරාව. හරි. මේ ලියන විදිහ මේ විදිහටම බලා ගන්න ඕනේ. මේක මේ විදිහටම විභාග වලට එනවා. P පරම්පරාව නුමුහුම් උස කියන්නේ සමයුග්මක උස capital T. ඊළඟට ඒ නුමුහුම් උස ශාකයත් එක්ක මුහුම් කළා. ඒ කියන්නේ පරපරාගණය කළා කියන අදහසෙන් අපි වැඩි කිරීමක් දානවා. නුමුහුම් මිටි ශාක. ඒ කියන්නේ simple T. හරිද? එහෙනම් දැන් ඊට පස්සේ මොකද කළේ? මේ දෙමව්පිය පරම්පරාව. එහෙම නැත්නම් නුමුහුම් උස ශාක, නුමුහුම් මිටි ශාකවල ඒ පරාග කලංක මත හුවමාරු කරලා පරපරාගණයක් කරලා ගත්තනේ. ඉතින් අපි මේකේ ජන්මාණු. දැන් මේ ගෙවතු බෑ ශාකවල එනවනේ ජන්මාණු.
ඒ ජන්මානු ගන්න මෙහෙමයි. හොඳට බලන්න. කැපිටල් T කියන නුමුණු උස ශාකයෙන් එනවා පුතේ ජන්මානුව. ඒකේ පරාගය හෝ ඩිම්බ. ඔයාලා දන්නවා ජන්මානු කියන්නේ ශාකවල නම් පරාග හෝ ඩිම්බ. සත්වයකගේ නම් ශුක්‍රාණු හෝ ඩිම්බ. එහෙනම් පරාග හෝ ඩිම්බය කැපිටල් T කියලා අපි ගන්නවා. තේරුණාද? නුමුණු මිටි ශාකයෙන් ජන්මානුව එනවා පරාගය හෝ ඩිම්බය කැපිටල් T කියලා. අපි එහෙමයි ගන්නෙ. මේ ලියන විදිය හොඳට මතක තියාගන්න. මේ විදිහටම තමයි ලියන්න ඕනේ. මේක නිරූපණය විතරයි. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මේ පරාග හා ඩිම්බ මේ ජන්මාණු එකතු වෙලා හැදෙනවා. මේ ජන්මාණු එකතු වෙලා හැදෙනවා කියුවම මෙන්න මේක තමයි අපි දාන්නේ. එකතු වෙලා හැදෙනවා කැපිටල් T, සිම්පල් T. මොකක්ද මේ ගත්තේ? F1 පරම්පරාව. හරිද? F1 පරම්පරාව කියන්නේ පළමු ජනිත පරම්පරාව. පළවෙනි පැලසෙට් එක. මතකද මම කිව්වා? හරි. දැන් කැපිටල් T සිම්පල් T. හරිද? නිකමට හිතන්නකෝ පළවෙනි පරම්පරාව කැපිටල් T සිම්පල් T. ඔයාලට මතකද මම ටිකට කලින් කිව්වා මේ තියෙන්නේ විෂම යුග්මක උස ශාකයක සංකේතය නේද? මතකනේ? කැපිටල් T කියන නිසා ප්‍රමුඛ ලක්ෂණය උස වෙනවා. නමුත් විෂම යුග්මකයි. මේ සාධක දෙකක් තියෙනවා කියලා කිව්වෙ වෙන්න. මේ සාධක දෙක වෙනස්නේ. ඉතින් මේක මේ උස ශාක. මතකද මම මෙන්ඩල්ගේ පරීක්ෂණයේ පළවෙනි නිරීක්ෂණයේ කිව්වා F1 පරම්පරාවේ සියලු ශාක උසයි කියලා. දැන් ඒක හරි නේද? මේ කියන්නේ උස ලක්ෂණය මේ පෙන්වුම් කරන්නේ. දැන් හොඳට අවබෝධ වුණා නම් දැන් තේරෙන්න ඕනේ මම කියන එක. හරිද? ඔන්න සියලු ශාක උසයි කියන එක දැන් ඔප්පු වුණා. මේ තියෙන්නේ උස ශාක තමයි මේකේ මේ F1 පරම්පරාවේ පේන තියෙන ලක්ෂණය. ඊට පස්සේ මොකද කරේ මෙන්න ඒ F1 පරම්පරාව අතර ස්ව පරාගණය වෙන්න ඇරියා. ඒ කියන්නේ මේ වර්ගයේ ශාකම පරාගණය වෙන්න ඇරියා නේද? ස්ව පරාගණය වෙන්න ඇරියා. එහෙනම් අපි ඒක ලියන පුතේ වැඩි කිරීම දාලා ඒ වගේම සංකේතය. ඇයි F1 පරම්පරාවේම ස්ව පරාගණය වෙන්න ඇරියා. වෙන කොහෙන්වත් පරපරාගණයක් වුණේ නැහැ. එහෙනම් ඔන්න ඒ වර්ගයේම කියලා මෙන්න මේම කැපිටල් D සිම්පල් D වැඩි කියලා කැපිටල් D සිම්පල් D දානවා. ස්ව පරාගණයක් සිද්ධ කළා කියලා. තේරුණාද? දැන් ඒ ස්ව පරාගණයෙන් පස්සේ එන ජන්මාණු මොනවද? දැන් මේ දෙකෙන් එන ජන්මාණු මොනවද? දැන් තේරුණා නම් කියන්න ඕනේ බොහොම පරිස්සමට. දැන් මෙතන ජන්මාණු කොහොමද ගත්තේ? කැපිටල් D කැපිටල් D. ඉතින් කැපිටල් D තමයි එන ජන්මාණු ඒ වර්ගයේම. සිම්පල් D සිම්පල් D ඒ වර්ගයේම එන්නේ ඒ වර්ගයේම ජන්මාණු. දැන් මෙතන සාධක දෙකක් තියෙනවා. එහෙනම් පුතේ මේකෙන් එනවා හරිද? ජන්මාණු වර්ග දෙකක්. මේ තියෙන්නේ ඒ තමයි කැපිටල් T ඊළඟට මේකෙන් එන්න පුළුවන් සිම්පල් T. තේරුණාද? මේකෙනුත් එහෙමයි කැපිටල් T කියන එකත් එනවා සිම්පල් T කියන එකත් එනවා. තේරුණාද ජන්මාණු හතරක් එන බව? ඇයි මේ සාධක දෙක එකිනෙකට වෙනස්නේ? එහෙනම් ඒ වෙනස් සාධකේ මේ වෙනවා. මේකත් වෙනස්, ඒ වෙනස් සාධකේ එනවා. එකම જાතිය නම් එකක් ගත්තම ඇති. මෙන්න මේ වගේ. තේරුණාද? මේක හොඳට ඇඳලා පුරුදු වෙන්න ඕනේ තනියම. දැන් ඔන්න මේ ජන්මාණු එකතු වෙලා F2 පරම්පරාව ගන්නවා. F2 පරම්පරාව. බලමු අපි F2 පරම්පරාව ගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ දෙවෙනි පරම්පරාව, දෙවෙනි ජනිත දරු පරම්පරාව, දෙවෙනි පැලසෙට් එක. මෙහෙමයි ගන්න පුතේ හොඳට මතක තියාගන්න. මේ ජන්මාණුව මෙයත් එක්ක එනවා. කොහොමද ගන්නෙ? කැපිටල් D මේ කැපිටල් D. තේරුණාද? එතකොට කැපිටල් D එනවා. ඊළඟට මේ සාධකය මෙයත් එක්කත් එන්න පුළුවන්. ඒක මාරු වෙනවනේ. එහෙනම් කැපිටල් D මොකද්ද? සිම්පල් D. මෙයත් එක්කත් ආවා. ඊළඟට මෙයත් එක්ක මෙයා. ඒ කැපිටල් D සිම්පල් D. අපි ඉස්සෙල්ලා කැපිටල් D එක තමයි ලියන්නේ සාමාන්‍යයෙන්. ඊළඟට මෙයයි. සිම්පල් D. තේරුණාද ලියන හැටි? තේරුණාද?
ඒ සාධක දෙක වෙන වෙනම ගත්තට පස්සේ එක් සාධකෙ මෙයා මේ දෙකත් එක්ක. මෙයා මේ දෙකත් එක්ක. එතකොට ලස්සනට එනවා වර්ග හතරක් නේ. වර්ග හතරක්. දැන් අපි බලමු මේකේ ප්‍රකාශ වෙන ලක්ෂණය මොකක්ද කියලා. දැන් මේ පළවෙනි පරම්පරාව නම් F1 පරම්පරාව නම් මම කිව්වා සියලුම ශාක උස වුණා කියලා. ඒක ඔයාලට තේරෙන්නේ නැති capital T simple T කියන්නේ උස තමයි. හරි ටීචර්. සාධක දෙක විෂම යුග්මක වුණාට ප්‍රමුඛ ලක්ෂණය තමයි ඉස්මතු වෙන්නේ. සියලු ශාක උසයි. ඒක තේරුණා. හරිද? දැන් දෙවෙනි පරම්පරාව බලන්න. capital T මට පුළුවන් නම් කියන්න තේරුණා නම් මේ ශාකය මොන වගේ ශාකයක් වෙන්නේද? උස එකක්ද මිටි එකක්ද? capital T කියන්නේ නුමුහුම් උස එකක් නේ. සමයුග්මක උස එනවා උස. හරි. capital T simple T. capital T තියෙනවා නම් පුතේ ශාකයේ උසයි. ප්‍රමුඛ ලක්ෂණය තමයි නිතරම බාහිරින් පෙන්눔 කරන්නේ. එහෙනම් මේකත් උසයි. හැබැයි විෂම යුග්මක. සාධක දෙක වෙනවා. කරක් නෑ. මේක capital T simple T. ඒකත් මොකද්ද? capital T තියෙනවා. එහෙනම් ප්‍රමුඛ සාධකය තමයි ඉස්මතු වෙන්නේ. එහෙනම් ශාකයේ උසයි ටීචර්. හරියට හරි. එහෙනම් උසයි. simple T තියෙනවා නම් මොකද්ද ලක්ෂණය? මිටි. ප්‍රමුඛ ලක්ෂණය එතන ඇත්තෙම නෑ. නේද? නිලින ලක්ෂණය නැත්තම් මිටි කියන ලක්ෂණය විතරයි තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ශාකය මිටි බව තමයි බාහිරින් පේන්න තියෙන්නේ. මිටි. අනිවාර්යයෙන්ම මේ නිලින ලක්ෂණේ ඉස්මතු වෙන්න නම් කැපිටල් මේ සිම්පල් ලකුණුම දෙකක් තිබුණොම තමයි ඒ නිලින ලක්ෂණය ඉස්මතු වෙන්නේ. කැපිටල් ලකුණු එකක් හරි තිබුණොත් අර ප්‍රමුඛ ලක්ෂණය තමයි මතුවෙන්නේ. එහෙනම් මේ බලන්නකො පොඩ්ඩකට මේ නිරීක්ෂණය දිහා උස මිටි. එහෙනම් ඔයාලට පැහැදිලිද උස ශාක සහ මිටි ශාක අතර අනුපාතය කීයද? උස ශාක සහ මිටි ශාක අතර අනුපාතය කීයද? 1 2 3යි. උස ශාක 3යි මිටි ශාක 1යි. දැන් තේරෙනවද උස සහ මිටි අතර අනුපාතය 3ට 1 ආවා කියලා? මේක තමයි මෙන්ඩල්ගේ පරීක්ෂණ වලින් S2 එයා දැක්කේ. එයා උස මිටි ශාක ලක්ෂණය ගත්තා. උස ශාක 3ට මිටි 1යි. අර කලින් මම වගේ පෙන්නපු විදිහට දම් පාට මල් සුදු පාට මල් ගත්තා නම් මේ ලක්ෂණයේ විදිහට දම් පාට මල් 3කට දම් පාට මල් පිපෙන ශාක 3කට සුදු පාට මල් පිපෙන ශාක එකක් වශයෙන් අන්නේ විදිහට ප්‍රමුඛ ලක්ෂණය දක්න ශාක 3කට මිටි ලක්ෂණය නැත්නම් නිලින ලක්ෂණය දක්න ශාක එකක් 3ට අනුපාතය වෙන විදිහට හම්බුණා. අර මම කලින් වගේ පෙන්නුවා වගේ දහස් ගණන් ශාක වලින් අනුපාතය මේ එන විදිහට ඔන්න ආවා. දැන් ඔයාලට පැහැදිලිද මෙන්ඩල්ගේ පරීක්ෂණය? හරි. දැන් ඔයාලගෙන් විභාගෙදි මෙන්න මේව ලියන්න අහනවා. ඉතින් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ P පරම්පරාව නැත්නම් දෙමව්පිය පරම්පරාව මේ විදිහට ලියන්න. ඒකෙන් ජන්මාණු ගන්න. ජන්මාණු සෙට් කරලා පළවෙනි පරම්පරාව ලියන්න. ඊට පස්සේ පළවෙනි පරම්පරාව ඒ ස්ව පරාගණය වුණා කියලා ඒ જાතියම එකක් එක්ක මේ මුහුම් කරන හැටි. ඒකෙන් ජන්මාණු එන හැටි. හරිද? ඊට පස්සේ ඒකෙන් දෙවෙනි පරම්පරාව ගත්ත හැටි. ඊට පස්සේ අනුපාතය ලියන්න. අනුපාතය යනවා. හරි ලේසි මේකම අහන්නේ. මෙහි අනුපාතය ලියා දක්වන්න. ප්‍රමුඛ ශාකයේ නිලින ශාක දක්වලා අනුපාතය ලියා දක්වන්න. මේ මහානා. ඉතින් මේක මතක තියාගන්න ඕනේ. මම මේකට තව දෙයක් කියන්නද? මේකේ හොඳට මතක තියාගන්න සමයුග්මක උස ඒ කියන්නේ TT දැන් එන්න පුළුවන් TT capital T simple T නේද? මේකනේ එන්න පුළුවන් සාධක වර්ග නේ capital T simple T නිකමට හිතන්නකො capital T කීයක් ආවද? 1යි. අපි මේ අනුපාතය ගමු. capital T simple T ඒව කීයක් ආවද? 1යි 2යි. එහෙනම් 2යි. 1ට 2ට simple T විතර 1යි. එහෙනම් මෙන්න මේ වගේ සාධක අතර අනුපාතයක් සාධක කියන්නේ වෙනස් වූ සාධක අතර අනුපාතයක් වගේ ඇහුවොත්
බලලා ලියන්න 1ට 2ට 1යි. හරිම ලේසි. මේක දිහා බලලා අනුපාතය ලියන්න තියෙන්නේ. හරිද? උස මිටි අනුපාතය ඇහුවොත් 3ට 1යි. මේ වගේ සාධක වෙනස් වූ සාධක අතර අනුපාතය ඇහුවොත් 1ට 2ට 1යි. එච්චරයි. තේරුණා නේද? ඔන්න එහෙනම් මේක හොඳට ඔළුවට දාගන්න ඕනේ. තනියම ලියලා පුරුදු වෙන්නත් ඕනේ. ඊළඟට මෙන්න මේ විශේෂ කාරණයක් මේකම කියන්න ඕනේ. පුතේ මේ පසු කාලීනව පනත් නැමැති විද්‍යාඥයා විසින් මෙන්න මේ F2 පරම්පරාව ගන්න ක්‍රමයක් ඉදිරිපත් කළා කොටුවක් ඇසුරින්. හරිද? ඒ පනත් නැමැති විද්‍යාඥයා ඉදිරිපත් කළ කොටුවක් ඇසුරින් නිසා මේකට කියනවා පනත් කොටුව කියලා. හරිද? පනත් කොටුව. එයා කොහොමද පනත් කොටුව ගත්තේ? මෙන්න මෙහිමයි. හොඳට බලා ගන්න. දැන් F1 පරම්පරාවට එනකම්ම මේ විදිහට ගන්න. P පරම්පරාව ඒකෙන් ජන්මානු ගත්තා. ඊට පස්සේ F1 පරම්පරාව capital T simple T කියලා ගත්තා. හරිද? මම මේක මකන්නම් දැන්. මෙතෙන් එනකම් මේ විදිහට එන්න ඕනේ. ඊට පස්සේ හිතන්න විභාගයේදී ආව කියලා පනත් කොටුව ඇසුරින් F2 පරම්පරාව ගන්න කියලා. එතකොට ඔයාලා කරන්න ඕනේ මේ පනත් කොටුව දාන එක. පනත් කියන විද්‍යාඥයා මොකක්ද කරේ? මෙතනින් ගත්තා F1 පරම්පරාව ගත්තානේ. එයා මෙන්න මෙහෙම වගුවක් ලියුවා. මෙන්න මෙහෙම. හරි ලේසි මේ වගුව. හරිද? දැන් F1 පරම්පරාවට ආවා. ඊට පස්සේ ජන්මානු ඔන්න බලන්න ජන්මානු ගන්න පනත් කොටුව දාන හැටි. දැන් ඔයාලා තාම දන්නේ පනත් කොටුව. පුතේ මේ පනත් කොටුව මෙන්න මෙහෙම හරි ලේසි. මෙන්න මේ වගේ කොටුවක් එන්නේ. මේ වගේ පොඩි තීරු දෙකක් දෙපැත්තෙන් දාලා හරිද? මෙන්න මේ විදිහට ලොකු කොටු 4ක් එන තමයි දාන්න ඕනේ. මේක ඇඳලම හුරු වෙන්න ඕනේ. තේරුණාද? ඊට පස්සේ එයා මේකට දානවා මේ පැත්තෙන්. හරි? මේ පැත්තෙන් capital T simple T කියන එක සෙට් එකක් අනිත් එක මේ පැත්තේ. අර විදිහම මාර්ක කරා වගේම. හරිද? ඊට පස්සේ මෙන්න මේක ජන්මාන්ලේ කරනවා. මේ බලන්න මේ කොටුනේ මොකද්ද? capital T capital T capital T capital T. ලේසි නේද? ඊට පස්සේ මේ කොටුවට capital T simple T. හරිද? තේරුණාද? මේ කොටුවට ඒ තීරු දිග. ඒකට අයත් වෙන තීරු දිග. capital T simple T. ඉස්සෙල්ලම capital T ලියන්න. ඒක තමයි සම්මතය. simple T capital T කියලා කවදාකවත් ලියන්න එපා. ප්‍රමුඛ සාධකයේ කලින් ලියන්න. මේකට simple T simple T. බලන්න හරි අර වගේ ඊතල ගහලා මාරු වෙන්නේ නැහැ. ලස්සනට එනවා. නේද? ඉතින් මෙතනින් ඕන දාන්න පුළුවන් මෙතන පිරිමි මෙතන ගැහැණි කියලා. මෙතන පිරිමි මෙතන ගැහැණි කියලා එහෙම දාන්න පුළුවන්. අර මේ විදිහට දාන්න. ඒ විදිහට දැම්මත් කමක් නැහැ නැත්නම් කමක් නැහැ. මෙන්න මේ සෙට් එක දාලා යන්නේ පරම්පරාවේ ලක්ෂණ ටික ගන්න ඕනේ මේ විදිහට. දැන් ඔයාලට මෙතන පැහැදිලි වෙනව නේද? මේ තියෙන්නේ F2 පරම්පරාව. F2 පරම්පරාව. ඒක එතකොට මේ කොටුවටම තමයි F2 පරම්පරාව යන්නේ. මොනවද ඒකට F2 පරම්පරාවේ ආපු ශාකවල ලක්ෂණ? capital D කියන්නේ උස, capital D simple D කියන්නේ උස, capital D simple D කියන්නේ උස, simple D කියන්නේ මිටි. කලින් කිව්වා වගේමයි. එහෙනම් එතෙන්දී ඔයාලට පැහැදිලි වෙනවා උස 3කට මිටි 1යි. උස 3කට මිටි 1යි. එහෙනම් උස මිටි අතර අනුපාතය 3ට 1යි. මෙන්න මේ ලක්ෂණය මතක තියාගන්නම ඕනේ. දැන් ඔයාලට පැහැදිලිද පනත් කොටුව? දැන් මම මේක මුත්තේ ඔයාලගේ පැවරුමක් තියෙනවා ඒක කියලා දෙන්නම්. එතකොට ඔයාලට තවත් පැහැදිලි වෙයි. මෙතන තියෙනවා පැවරුමක් බලන්න. පනත් කොටුව යට අච්චු පොතේ හරි පැවරුම 23. ඒකේ තියෙනවා මෙන්න මේ විදිහට ගෙවතු මෑ ශාකයේ වෙනත් ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගලක් තෝරා ගන්න. හරිද? ඒකට 20 එක වගුව යොදා ගන්න. අර මම ලක්ෂණ ටිකත් එක්ක නිරීක්ෂණ වගුවක් පෙන්නුවේ. ඒ වගුව ආශ්‍රයෙන් වෙනත් ලක්ෂණයක් තෝරගෙන මෙන්න මේ විදිහට ගන්න හැටි පෙන්වන්න. මම ඒක ඔයාලට දැන් කරලා පෙන්වන්නම්. ඔයාලා ඒ ලක්ෂණ 7ටම පුළුවන් නම් මේ විදිහට කරන්න කවදාකවත් අමතක වෙන්නේ නැහැ. හොඳට මතක
හිටිනවා. මම එකක් කරලා පෙන්නන්නම්. හොඳයි. මම දැන් ගත්තා round බීජ capital R හැකිලුණු බීජ simple R කියන ලක්ෂණය. දැන් අපි බලමු මේක ප්‍රවේණිගත වෙන ආකාරය දක්වන්න කියලා වගේ ආපු ප්‍රශ්නයකට උත්තර දෙන්න හැටි. දැන් ඔයාලා හොඳටම දන්නවා ඉස්සෙල් මොකද්ද පිළිවෙල? දෙමව්පිය පරම්පරාව, ඒ කියන්නේ P පරම්පරාව, ජන්මාණු. F පරම්පරාව, ජන්මාණු, F2 පරම්පරාව. ආපහු කියන්නේ P පරම්පරාව, ඒ කියන්නේ දෙමව්පිය පරම්පරාව, ජන්මාණු, F1 පරම්පරාව, ජන්මාණු, F2 පරම්පරාව. දැන් පටන් ගමු. P පරම්පරාව. P පරම්පරාව කොහොමද කියන්නේ? හැම වෙලේම P පරම්පරාවේ එක જાතිය වෙන්න ඕනේ. කියන්නේ දුමුහු. හරි? එහෙනම් capital R වැඩි කිරීම simple R. තේරුණාද? ඊට පස්සේ ජන්මාණු. බිම්බෝ පරාග. මේකෙන් එනවා capital R, මේකෙන් එනවා simple R. ඒක තේරුණාද? ජන්මාණු ටික ගන්න. එක જાතිය නිසා එක වර්ගයයි. හරිද? හරි. ඊට පස්සේ F1 පරම්පරාව. කොහොමද F1 පරම්පරාව ගත්තේ? මේ දෙක සෙට් කරලා. capital R, simple R. හරිද? ඊට පස්සේ මොකද කළේ? ඒකම ඒ જાති එකක් එක්ක සෙට් කළා. ඒ කියන්නේ ස්වපරාගණය වෙන්නේ ඉඩෑරියා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ආපහු ජන්මාණු. මං ඉස්සෙල්ලා පැවරුමේ නම් තියෙන පනත් කොටුවක් ආධාරයෙන් ගොඩනගන්න. මං ඉස්සෙල්ලා අර පළවෙනි ක්‍රමය කියලා දෙන්නම්. එනේ ජන්මාණු කොහොමද ගන්නෙ? මේකෙන් ජන්මාණු එක වර්ගය දෙන්නේ නැහැ. දෙකක් එනවා. එහෙනම් capital R, මේකෙන් simple R. මේකෙනුත් එනවා capital R, මේකෙනුත් එනවා simple R. ඔන්න ජන්මාණු. ඊට පස්සේ F2 පරම්පරාව. F2 පරම්පරාව කොහොමද එන්නේ? මේකත් එක්ක මේක. හරි ලේසි. එකක් එක්ක මේ දෙක සෙට් කරන්න. මේකත් එක්ක මේක. capital R. ඊට පස්සේ මේකත් එක්කම මේක. ඒතකොට වරදින්නේ. මේකත් එක්කම මේක. capital R, simple R. ඊට පස්සේ මේකත් එක්ක මේක. එතකොට capital R, simple R. මේකත් එක්ක මේක. simple R. තේරුණාද? දැන් මේකේ පිටින් පේන ලක්ෂණය කියන්නේ capital R කියන්නේ මොකද්ද? එක જાතිය නම් අනිවාර්යයෙන්ම round වෙන්නේ. එහෙනම් round බීජ. ඊට පස්සේ capital R simple R කියන්නේ වෙනස් වුණාට විෂම යුග්මක වුණාට capital R කියන්නේ ප්‍රමුඛ. එහෙනම් මේකත් round. මේක capital R simple R ඒකත් round. simple R කියන්නේ හැකිලුණු බීජ. නේද? එහෙනම් මේම අරගෙන ඔයාලට පුළුවන් කොහෙන් හරි මේක අහන තැන round හැකිලුණු බීජ අතර අනුපාතය 3ට 1යි කියලා ලස්සනට ලියන්න පුළුවන් නේද? දැන් අපි පනත් කොටුව බලමු. හරි. පනත් කොටුව දාන්න මේ ජන්මාණු F2 පරම්පරාව කියන දෙකටම හරියන විදිහට පනත් කොටුව මෙන්න මෙහෙම අඳින්න. පනත් කොටුව අඳින්න ඔයාලා හුරු වෙන්න ඕනේ. ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. මේ පැත්තෙන් කෙටි තීරුවයි උඩින් කෙටි තීරුවයි ඉතුරු එක හතරට බෙදුවා. තේරුණාද? ඊට පස්සේ මොකද කරන්නේ? මේ දෙක දැම්මා. මේ පැත්තට 1යි මේ පැත්තට 1යි. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? සෙට් කරනවා. capital R, simple R. capital R, simple R. ඔන්න එතනින් වැඩේ ඉවරයි. round බීජ 3කට හැකිලුණු බීජ 1යි. ඒ වගේ 3ට 1යි කියලා අනුපාතය ගන්න පුළුවන්. ඉතින් ඕකට දම් පාඩමක් නම් අර ගන්න capital P, simple P. ජන්මාණු ගන්න capital P, simple P. F1 පරම්පරාව ගන්න capital P, simple P. ඊට පස්සේ ඒ જાති එකක් එක්කම සෙට් කරන්න capital P, simple P. දාන්න පනත් කොටුව ජන්මාණු වලටයි F2 පරම්පරාවටයි. එතකොට එනවා capital P, capital P, simple P, capital P, simple P. ලස්සනට එනවා. මේ හැම එකක්ම එක වගේ. එතකොට එනවා දම් පාට මල් හා සුදු පාට මල් අතර අනුපාතය 3ට 1යි කියලා.
ඕනෙම දෙයකට දාන්න පුළුවන් හරියට ඉගෙන ගන්න. එහෙනම් පුතේ ඊළඟට අපි බලමු මෙතනින් පස්සේ තවත් ඉගෙන ගන්න තියෙන දේවල්.